සම්මා සම්බුදු සරණයි සදහැවත් ඔබ සියලුම දෙනාට. පින්නතුනේ සම්බුදු වදනින් ලොවක් සනසාලන බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන පින්වත් ඔබ හැමදෙනා වෙනුවෙන් බෞද්ධ මාධ්‍ය ජාලයට අනුබද්ධිත කළුතර ශාඛා පරිශ්‍රයේ සිට පටිගත කරන්නට යෙදුණු උතුම් වූ දායකත්ව සද්ධර්මානුශාසනාව මෙතෙන් සිට සමාරම්භ කරමින් ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස විකාශනය කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ දේශනා පැවැත්වීම වෙනුවෙන් මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව සාදුනාද පවත්වමින් සියල්ලන්ට ප්‍රථමව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති පුණ්‍යකාමී දායකත්වය ගැනීමෙන් කටයුතු කරන්නේ චාලට් අමරතුංග මෑණියන්ගේ 81 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් දූදරුවන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු ඒ පින්වතුන් පිරිස විසින් එහෙමනම් එතුමියටත් නිදුක් නිරෝගී සුබ ජන්මදිනයක් ප්‍රාර්ථනා කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පූජනීය මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ নমස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා.
ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මානුශාසනාව සඳහා පිටත් මම තෝරාගත්තු මාතෘකාව තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි වැඩ හිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමක් පිළිබඳ උන්වහන්සේගේ චරිත කතාව අපේ පින්වතුන්ට ගෙනහැර දක්වන්න. බොහෝ දෙනෙකුට යම් කුකුසක් තියෙනවා අපි මේ ශ්‍රාවක චරිත ඉගෙන ගන්න මොකටද කියලා. ඒ තුලින් අපගේ නිවනට ලැබෙන ලාභය මොකක්ද කියලා. පින්වත්නි, මේ ආර්යයන් වහන්සේලාගේ කතා අපට ඇහිීමෙන් ලැබෙන ලොකුම ලාභය තමයි ඒ උන්වහන්සේලා තුල පවතින අසීමිත ගුණ කඳ අපට වටහා ගන්න පුළුවන්. ඒකින් ප්‍රතිඵල දෙකක් අපට ලැබෙනවා. එකක් තමයි මේ සංඝ රත්නයේ සරණ යනකොට ඒ සරණ යන කෙනාට හදවතේ සංඝ ගුණ උපදව ගන්න තරමට ඒ කෙනාට නිවැරදිව සංඝ රත්නයේ සරණ යන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගන්නට ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගත්තු කෙනාට තමයි හරියටම භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ පිළිබඳව දැනගන්න කෙනාට තමයි හරියටම ධර්ම රත්නයේ සරණ යන්න පුළුවන් වෙන්නේ. සංඝ රත්නයේ පිළිබඳව හරියටම දැනගන්න කෙනාට තමයි සංඝ රත්නයේ පිළිබඳව හරියටම සරණ යන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි, ඔය තිසරණ පිළිබඳ නොදන්නා කම අපගේ නිවන් මගට පින්වතුනි ලොකු බාධා ඇති කරනවා. අපි යන ගමනේ මිත්‍යා දෘෂ්ටික නැමැති බාධකයක් හමු වෙච්ච තැන අපි එතන නතර වෙනවා. අද බලන්න කොයි තරම් මිත්‍යා දෘෂ්ටි මේ ලංකාවේ තිසරණ පිළිබඳව පැතිරලා තියෙනවද? සමහර කෙනෙක්
බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වූ බව හුවා දක්වමින් දැඩි මිත්‍යා දෘෂ්ටියක් පතුරගෙන යනවා. ඌවට බොහෝ දිනෙක රැවටෙන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හරියට නොදැනගත්තු නිසා. මම ඒකයි කිව්වේ මේ තිසරණ පිළිබඳ හරියට ගුණ නොදැනගත්තම පින්වතුනි අපගේ හිත මිත්‍යා දෘෂ්ටිෙහි නතර වෙනවා. පින්වතුනි මිත්‍යා දෘෂ්ටිෙහි නතර වීම අපට ලොකු බාධාවක්. මුළු සංසාරේම අපි අගාධයකට අරගෙන යනවා. පින්වත්නි අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව තුලින් අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි සංඝ රත්නයේ සරණ යනකොට සංඝයා වහන්සේලා පිළිබඳ ගුණ දැනගන්නට ඕන. මේ සංඝයා වහන්සේලාගේ ගුණ පින්වත්නි දැනගන්න නම් අපි කොහොමද දැනගන්නේ? ඒ සංඝ රත්නී චරිත කතා අහලා අන්න ඒ තුලින් තමයි අපට මේ සංඝ රත්නී ගුණ දැනගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ තුලින් ලැබෙන ලාභය පින්වතුනි වර්තමානයේ ඉන්න සම්මුති මහා සංඝ රත්නී සරණ වුණත් හිතේ බියක් සැකක් නැතුව සරණ යන්න පුළුවන්. සමහර වෙලාවට අපගේ පෘථග්ජන බව නිසා යම් දුස්සීල භික්ෂුවක් යම් අලජ්ජී භික්ෂුවක් ඔවුන්ගේ යම් යම් නොමනා වැඩ දැක්කම අපගේ හිත හරියට අපහදිනවා. අපට හිත පිහිටුව ගන්න බෑ මේ තවත් සංසාරේ අතරමං වූ සත්‍යයක් කියන එක. අපි අර දුසිල්වතාගේ දුස්සීල ක්‍රියාව කෙරෙහි අලජ්ජී කෙනාගේ ඒ අලජ්ජී ක්‍රියාව කෙරෙහි අපැහැදිලා සමහර වෙලාවට අපි දොස්පරොස් නගනවා. සිහිය නැතිකම නිසා දොස්පරොස් නගන්න ගිහිල්ලා සමහරලාට මේ මුළු සංඝ සමාජයටම දොස් කියනවා. පාඩුව කාටද? පාඩුව අපිටමයි. හැබැයි හරියට පින්වතුනි මේ සංඝ රත්නයේ ගුණ දැනගත්තම අපිට සිල්වත් වූ උත්තමයන් වහන්සේ නමක් මුණ ගැහුණත් දුස්සීල අලජ්ජී කෙනෙක් මුණ ගැහුණත් අර සංඝ ගුණ හදවතේ උපදවාගෙන අපිට බියක් සැකක් නැතුව වඳින්න පුළුවන්. බියක් සැකක් නැතුව පුද සත්කාර කරන්න පුළුවන්. මොකද අපි තේරුම් කරගත්ත යුතු කරුණක් තමයි මම අපේ පින්වතුන්ට හැමදාම මතක් කරනවා මේක බණවලදී. තමන් කරන දේ තමන්ට ඵල දෙනවා කියන එක. මම දෙයක් කළොත් ඒක අපේ පින්වතුන්ට ඵල දෙන්නේ නැහැ. ඒක මටයි ඵල දෙන්නේ. අපේ පින්වතුන් යමක් කළොත් ඒක අපේ පින්වතුන්ටයි ඵල දෙන්නේ. ඒක මට ඵල දෙන්නේ. හැබැයි මම කරන කර්මය තවත් කෙනෙකුට පින්වතුනි අනුමෝදන් කරගන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඒ පින හෝ පව එකතු වෙලා තමන්ගේ ජීවිතේ ඒ පින හෝ පවට දායක වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපි සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු නොකළොත් මේ සංසාරේ අසරණ වෙන පුද්ගලයන් එක්කම අපිත් එකට එකතු වෙලා අසරණ වෙන්න පුළුවන්. එතකොට අපිට පින්වතුනි මේ සංඝ ගුණ දැනගත්තම ඕනෑම මහා සංඝ රත්නයක් ඉදිරියේ අපට අපගේ හිත පිහිටුවගෙන සරණ යන්න පුළුවන්. අනේක එක ලාභය. දෙවෙනි ලාභය තමයි ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණ දැනගත්තම අපගේ ජීවිතවලත් ඒ ආර්ය ගුණ උපදව ගන්න පුළුවන්.
මේ ආර්ය උත්තමයන් වහන්සේගේ ළඟ මෙවැනි ගුණයක් තිබුණා. අනේ මමත් මගේ ජීවිතය තුළ මේ ගුණය උපදවා ගන්නවා කියන චේතනාව අපේ හදවතේ ඇති කරගෙන පින්වතුනි, ඒ ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණ අපගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන්. මොකද අද සමාජයේ වෙලා තියෙන්නේ පින්වතුනි, අපට වැඩිහිටි ගුණවතුන් හරි අඩුයි. අපට ගුණවත් ගුරුවරු හරි අඩුයි. අපට ගුණවත් දෙමව්පියෝ හරි අඩුයි. මෙන්න මේ ගුණවතුන් අඩුකම නිසා ඒ පිරිස ඉන්න වැඩිහිටියෝ, ඉන්න ගුරුවරු, ඉන්න දෙමව්පියෝ ඇසුරු කරන ඊට පහළ මට්ටමේ අය ජීවිතේ හදාගන්නේ අන්නර ඇසුරු කරන සමාජයත් එක්ක. ඒ තුලින් තමන්ගේ ජීවිතවලත් නුගුණ ධර්මම තමයි පුරුදු වෙන්නේ. හරියට අර පිංගුතුනි යමක් කරවල කෑල්ලක් පත්තර කොලේ එතුවොති ඒ පත්තර කොලෙත් කරවල ගඳ ගහනවා වගේ. ගුණයක් නැති පිරිස ඇසුරු කරනකොට ඇසුරු කරන පිරිසක ළඟත් පිහිටන්නේ ගුණ නැති දේවල්. අගුණ ධර්ම. හැබැයි පත්තර කෑල්ල පිච්චමල් ගොඩක් එතුවොති. පිච්චමල් ගොඩක් පත්තර කෑල්ලක දැම්මොති ඒ පත්තර කෑල්ලත් පිච්චමල් සුවඳයි. ගුණවතුන් ඇසුරු කරනකොට, ගුණය තියෙන පිරිසව අපි එකතු කරගන්නකොට අපගේ ජීවිතත් ඒ ගුණ සුවඳින් සුවඳවත් වෙනවා. එහෙනම් අපේ පින්වතුන්ට මේ ගුණවතුන් අතර ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණෙච්ච උතුම් පිරිසක් තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටපු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. අපේ පින්වතුන් පුළුවන් තරම් ඔය 80 මහා ශ්‍රාවක චරිත කතා කියවන්න. පුදුම ලස්සනක් තියෙන්නේ උන්වහන්සේලාගේ ගුණයන් අහනකොට. ආර්ය ගුණ මොන වගේද කියලා පින්වතුනි අපට අපගේ ජීවිතය තුළ දැනගන්න පුළුවන්. අන්නේ දෙවෙනි ලාභය තමයි අපේ ජීවිතවලත් ඒ ගුණයන්ගෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. මම අද තෝරාගත්ත පින්වතුනි මේ ශාසනයේ වැඩ හිටපු ධම්මකතික භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන්පත් මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ පිළිබඳ දේශනාවක් පවත්වන්න. මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ පින්වතුනි නියත විවරණය ලබන්නේ මේන් කල්ප ලක්ෂයකට කලින්. ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයේ. උන්වහන්සේගේ කාලේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ එක්තරා ධනවත් මහා සාල කියන කුලෙහි උපදිනවා. නම තබනවා ගෝතම කියලා. මේ ගෝතම කුමාරයා සුදුසු වයස ආවෙන් පස්සේදී ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. බ්‍රාහ්මණ වේදය, ත්‍රිවේදය පරතරටම ඉගෙන ගත්තා. දවසක් දැන් ඉගෙනගත්තු ධර්මය, ඉගෙනගත්තු ඒ දැනුම තමන්ගේ ජීවිතයේ පුරුදු පුහුණු කරනවා. නමුත් උන්වහන්සේට වැටහෙනවා, ඒ ගෞතම කුමාරයාට වැටහෙනවා මම මේ ඉගෙනගත්තු දැනුම හරියට කෙසෙල් කඳක් වගේ. පොතු ගලවනවා අරටුව හොයාගන්න බෑ වගේ මම මේ ඉගෙනගත්තු දැනුමින් කිසිම හරයක් නැහැ. මගේ මේ වෙහෙස හරියට 10 කොටනෝ වගේ හාල් ගන්න. වැලි අඹරනෝ වගේ තෙල් ගන්න. මම වෙහෙසෙනවා මට කිසි ලාභයක් නැහැ. ප්‍රතිඵලයක් තියෙන තැනකට මම විහිසිය යුතුයි කියලා හිතලා ගෞතම කුමාරයා ගිහි ජීවිතය අතහැරලා තාපස වේශයක් මවාගෙන තවුස්දම් රකින්න
තමන්ගේ මිත්‍ර වූ 500 දෙනෙක් එක්ක ආරාමයකට ගියා වනේ. ඒ 500 දෙනෙක් එක්ක ගෞතම තාපසතුමා ආරාමේ වැඩ ඉන්නවා. ඒ කාලේ වෙනකොට තාම භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා නැහැ. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙන්න කලින් තියෙන භාවනාව තමයි සමත භාවනාව. අපි අසිත කාල දේවතාවුස් එහෙම වැඩුවේ සමත භාවනාව. ධාන වලට සමවැදිලා 이르දි ලබාගෙන ගෞතම තාපසතුමා වැඩ ඉන්නවා. තමන්ගේ අතවැසි පිරිසටත් මේ සමත භාවනාව කියලා දුන්නා. පින්වත්නි, මෙහෙම කාලයක් යනකොට පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ භාග්‍යවතුන් වහන්සේ දවසක් හංසවතී කියන නගරයට වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේ දවසක් ඒ නගරේ ඉඳගෙන අලුයම් කාලේ ලෝක සත්‍යය පිළිබඳ මහා කරුණා සමාපත්තියට සමවැදෙලා බලනවා මං අද කාටද පිහිට වෙන්නේ. ආන් එදා මේ ගෞතම තාපසතුමා ප්‍රධාන අතවැසියන් 500 දෙනාව දිවසින් දැක්කා. ඔවුන්ට ලොකු ලාභයක් ලැබෙනවා මං වැඩම කරාම. අපේ පින්වතුන් බලන්න මේ අවස්ථාව කොයිතරම් උසස් අවස්ථාවක්ද. ගෞතම තාපසතුමා දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දැන් ගෞතම තාපසතුමා හොයාගෙන මේ වඩින්න හදන්නේ. පින්වතුනි බලන්න මේක මොන තරම් සුන්දර අවස්ථාවක්ද. මේක මොනතරම් මහා ලාභයක්ද. පින්වත්නි, මේක තේරුම් කරගන්න විශේෂ ප්‍රඥාවක් අපට අවශ්‍යයි. අපේ දැනුම් මට්ටමට අනුව මම උදාහරණයක් මෙහිම කියන්න. ලෝකේ බලවත් රටක ජනාධිපතිවරයෙක් ලංකාවේ බොහොම දුප්පත් ගමක ඉන්න මිනිස්සෙක් හොයාගෙන ඉනවා. ඒ ජනාධිපතිතුමා ලංකාවට ඉන්නේ. ඒ ජනාධිපතිතුමා ලංකාවෙන් ඒ ගමට යන්නේ අර මිනිස්සයව හොයාගෙන. ඔහොම දෙයක් වුණොත් ඔය පුවත පින්වතුනි ලෝකේ කී තැනකටම කතා වේද? ඒ කාල සීමාවේ උණුසුම් පුවතක් බවට ඒකපත් වෙනවා විශේෂයෙන්ම ලංකාවේ. ඒ මිනිස්සයා ඒ සිදුවීම නිසා මිනිස්සු අතර කොයිතරම් කතා වේද? ඒ මිනිසයා පිළිබඳව. ඒ මිනිසයාට කොයිතරම් උසස් බවක් ලැබෙයිද? අසවල් රටේ ජනාධිපතිතුමාත් මේ මිනිස්සයා අඳුරනවා කිව්වම. පින්වතුනි ඒක අපිට දැනෙන්නේ හරි පුදුම සහගත දෙයක් වගේ. අපට ඒ සිදුවීම හිතට දැනෙන්නේ මොකක් නිසාද? අපට හිතෙනවා අනේ ජනාධිපතිතුමා අපිවත් බලන්න ආව නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා. බලනකොට අර මනුස්සයට අපිට උන් ජනාධිපතිතුමා රුපියල් කෝටියකුත් දීලා ගිහිල්ලා. පින්වත්නි, අපට ඔය දේ දැනෙන්නේ ඒ රටේ ජනාධිපතිතුමා කවුද? කොයිතරම් බලවත්ද? සාමාන්‍ය කෙනෙකුට මුණ ගැහෙන කොච්චර අමාරුද කියන එක දැනෙනවා.
අර මනුස්සයට මුණ ගැහිම ඒ මනුස්සයට කොච්චර ලාභයක් වුණාද කියන එක අපිට දැනෙනවා. නමුත් පින්වතුනි මේ විශ්ව ධාතුවේ ඉන්න සියලු සත්‍යයන්ව අභිභවනය කරපෝ දෙවියන් බඹුන් මරුන් සියලු සත්වයෝ පින්වතුනි වන්දනා කරන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කාගේ හරි ළඟට වැඩම කරනවා කියන එකට ඕක අපට තේරෙන්නේ නැත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ වැඩමවීම මොන වගේ ලාභයක්ද කියන එක අපට නොදැනෙන නිසා. අපි අර ජනාධිපතිතුමාගේ පැමිණීම අපට දැනෙන්නේ ජනාධිපතිතුමා කියන්නේ කවුද කියන එක අපට දන්න නිසා. නමුත් භාග්‍යවතුන් වහන්සේ නමක් කාගේ හරි ළඟට වැඩම කළොත් ඒ කෙනාට ලැබෙන ලාභය මොන වගේ ලාභයක්ද? ඒ ලැබෙන ලාභය පින්වතුනි මෙලොව ජීවිතයට පමණක් නෙවෙයි සසරේ ජීවිත 100ක් 1000ක් ලක්ෂයක් තරම් කාලයක් සුවපත් කරන්නට තරම් ඒ අවස්ථාව ඒ කෙනාට ලොකු ලාභයක්. අර ජනාධිපතිතුමා රුපියල් කෝටියක් අර මිනිස්සයාට දුන්නට බැරි වෙලාවක්වත් ඊට පහුවෙන්ද මේ මිනිස්සයා මැරුණොත් අර කෝටියෙන් මේ මිනිස්සයාට වැඩක් තියනවද? වැඩක් නැහැ. ඊළඟ ආත්මයට අරගෙන යන්න බෑනේ ඒක. අඩු ගානේ මේ ජීවිත කාලයේ මේ මිනිස්සයාට සුවපත් කරගන්න ඒ කෝටිය වැඩක් තියනවද? වැඩක් නැහැ. බොහොම කෙටි දවසකින් ඒ කෝටි ඉවර වෙයි. නමුත් බලන්න පින්වතුනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නමක් කෙනෙකුගේ ළඟට වැඩම කළොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම ඒ කෙනාගේ ජීවිත කොයිතරම්ම කාලයක් සුවපත් කරවයිද? දවසක් එක උපාසිකාවක් මහලු කාන්තාවක් මරණාසන්න වෙලා ආයුෂ කෙටි වෙලා දැන් මැරෙන්න සූදානම් වෙලා ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඇයව දැකලා මුගලන් හාමුදුරුවොත් එක්ක ඇය ළඟට වඩිනවා. ඇය මැරලා යන්නේ ඉන්නේ අපායට. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරාම මුගලන් හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ පැහැදිලි කරලා ඇය ලවා එක වරක් භාග්‍යවතුන් වහන්සේට වන්දනාවක් කෙරෙව්වා. එක වරක් වන්දනාවක් කෙරෙව්වා. ඇය ඒ කරපු වන්දනාවෙන් ඇය ලබපු ජීවිත ලාභය කොයි වගේද කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ සුළු මොහොතකින් එතනින් වැඩියා. ඇය සුළු මොහොතක් යන්න කලින් මරණයටපත් වුණා. ගිහිලි පුදුනේ කොහෙද? තව්තිසා දිවි ලෝකේ. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩලා සුළු මොහොතක් ඉඳලා ගියපු ගමන ඒ මනුස්සයාගේ ජීවිතේ කොච්චර සුවපත් වුණාද? මේ ලෝකේ ජනාධිපති නෙවෙයි මේ ලෝකෙම මිනිස්සු එකතු වුණාත් පින්වතුනි හිතන්න එක මිනිස්සෙකුගේ ජීවිතයට ওই වගේ අනුග්‍රහයක් කරන්න පුළුවන්ද? දුගතියට යන්න තියෙන මග වලක්වල සුගතියට යවන්න. ඒක කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි. ඒක කරන්න පුළුවන් ගුණවතුන්ට විතරයි. ඒකයි මහා සංඝරත්නය අරමුණු කරලා දෙන පූජාව ඊතරම් මහා ආනිසංසයක් ලැබෙන්නේ. මම ඒකයි සඳහන් කරේ බුදුරජාණන් වහන්සේ යමෙක් හොයාගෙන යනවා නම් ඒ හොයාගෙන යන දේ අපට අහන්න ලැබුණොත් අපගේ හදවතේ
ඒ පිළිබඳව දැනෙනවා නම් ලොකු ශ්‍රද්ධාවක්. අන්න ඒ ශ්‍රද්ධාව දැනෙන්නේ ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තයන්ට විතරයි. මොකද ප්‍රඥාවන්තයා දන්නවා ඒ පුද්ගලයාට ලැබෙන මොන වගේ ලාභයක්ද කියලා. සසර පුරාවටම බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිච්ච ජීවිතවල භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු සැබෑ ශ්‍රද්ධාවන්ත පුණ්‍යවන්තයන්ට ලැබෙන ලොකුම ලාභයක් තමයි පින්වතුනි. තමන් යම් කලෙක ඉපදුනාම තමන් දන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පහළ වූ බවවත් ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් ඉන්න තැනට හොයාගෙන වැඩම කරනවා. ආන්න ඒක තමයි මේ ගෞතම තාපසතුමා මේ වෙලාවේ ලබන්නේ. ගෞතම තාපසතුමා දන්නේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා කියලා. ඒ තරම් මහා ලාභයක් ලබන්න තිබිච්ච අවස්ථාවේ නොදැනගෙන ওই ගෞතම තාපසතුමා මැරුණා නම් මොන වගේ අලාභයද තාපසතුමාට වෙන්නේ? නමුත් තාපසතුමාට මේ වෙලාවේ ලොකු ලාභයක් ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ තමන්ව හොයාගෙන තමන් ඉන්න තැනට එනවා. මම අර එකේ කලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේ නමක් කෙනෙක් මුණ ගැහුණොතින් භාග්‍යවතුන් වහන්සේව කෙනෙකුට මුණ ගැහුණොතින් ඒ කෙනාගේ මෙලොව ජීවිතයත් සුවපත් වෙනවා. මතු සංසාරේ ජීවිත ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණනක් යනකම් සුවපත් වෙනවා. දුගතිය කියන නමවත් අහන්න ලැබෙන්නේ. අපේ පින්වතුන් හිතන්න කවුරු හරි මිනිස්සෙකුට පින්වතුනි බිලියන ගණනක් වටින මාලිගාවක් හදලා දුන්නා. ලෝකයේ තියෙන වටිනම වස්ත්‍ර ගෙනල්ලා දුන්නා. ලෝකයේ තියෙන උසස්ම ආහාර පාන ගෙනල්ලා දුන්නා. ඒක ලොකු සංග්‍රහයක්ද? ඒක යම් සංග්‍රහයක් විතරයි. මොකද ඒ කෙනාට පින්වත්නි මේ ජීවිතේ කෙලවර වෙනකම් විතරයි ඒ සැප සම්පත් ටික ලබන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් නම් ඊළඟ ජීවිතයටත් ওই ටික සැප සම්පත් ටික දෙන්නේ, ඊළඟ ජීවිතයටත් ওই සැප සම්පත් ටික දෙන්නේ, ඊළඟට ලබන ජීවිතේට ජීවිත 100ක් 1000ක් ලක්ෂයක් වෙනකම් ওই සැප සම්පත් ටික දෙන්නේ. අන්න ඒක තමයි උසස් බලාභය. කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය. අර භික්ෂුන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒකනේ. යම් භික්ෂුවකට හිතෙනවා නම් මට දන් දෙන දායකයන්ට මට ප්‍රතිඋපකාර කරන්න ඕන කියලා. ඒ කරන්න තියෙන ලොකුම ප්‍රතිඋපකාරය තමයි පුළුවන් තරම් හොඳට සිල් රකින්න එක. මොකද තමන්ගේ සීල ගුණය හරියට සම්පූර්ණ කරගත්තොත් අඩුපාඩුවක් නැතුව ගුණයන් දියුණු කරගත්තොත් ඒ ගුණයන් තියෙන තමන්ට දන් දෙන දායකයන්ට මෙලොව ජීවිතය සුවපත් වෙනවා. සංසාර ජීවිත ලක්ෂ කෝටි ගණනක් යනකම් සුවපත් වෙනවා. මට දන් දෙන දායකයන්ට අනේ මමත් උදව් කරන්න ඕන කියලා අපට බෑනේ මේ මිනිසුන්ට කන්න අඳින්න බොන්න දෙන්න. ගෙවල් දොරවල් හදලා දෙන්න. අපිට බෑනේ පින්වතුනි මේ මිනිසුන්ගේ ගෙවල් වල ගිහිල්ලා මගුලට මල ගෙදරට වැඩ කරලා දීලා ඉන්න. අපිට උදව් කරන මිනිස්සුන්ට සාමාන්‍යයෙන් අපි කරන්නේ එහෙමයි උදව්. නමුත් භික්ෂුවකට ඒක සුදුසු නෑ. භික්ෂුවකට තියෙන එකම ක්‍රමයයි ඒ තමයි පුළුවන් තරම් හොඳට සිල් ගන්න. සීලය සම්පූර්ණ කරගන්න. සීලවන්තයින් වෙච්ච ඔබට යමෙක් දානයක් දෙනවා නම්, ඔබට කවුරු හරි සිවුරු දෙනවා නම්, ඔබට කවුරු හරි බෙහෙත් දෙනවා නම්, ඔබට කවුරු හරි ඉන්න තැනක් හදලා දෙනවා නම්, ඒ දායක වෙන හැම කෙනෙකුටම සසරේ ජීවිත කෝටි ගාණක් යනකම් ඒ සැප විපාක ලැබලා දෙනවා. ඉතින් මෙලොව එක ජීවිතයක් සුවපත් කරවන එකද සංසාරේ ජීවිත ලක්ෂයක් කෝටියක් සුවපත් කරන එකද පින්වතුනි ලොකුම උදව්ව. ලොකුම උදව්ව සංසාරේ ජීවිත කෝටියක් ලක්ෂයක් සුවපත් කරවන එක. එනම් භාග්‍යවතුන් වහන්සේලාගේ වැඩමවීම තාංගී වගේ මුළු සසර දුකම නසනවා. භාග්‍යවතුන් වහන්සේ නමක් වැඩියොත් එක කෙනෙක්ගේ ළඟට. ගෞතම තාපසතුමා දුරදි දැක්කා භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. නමුත් ඇඳිනුවේ නැහැ.
ඒ දන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා. හැබැයි ගෞතම තාපසතුමා මුල් කාලේ බ්‍රාහ්මණී. පින්වතුනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් බුද්ධ කෝලාහලය කියලා කෝලාහලයක් වෙනවා. ඒ බුද්ධ කෝලාහලය වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න අවුරුදු 1000කට කලින් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ සංකල්පය මිනිසුන්ට දැනුවත් කරවන්න දෙවිවරු විසින් ගාථා 12000ක් බන්ධනය කරපු ග්‍රන්ථ බ්‍රාහ්මණ ශිල්පායතන වලට එකතු කරනවා. ඒතර ඒ ග්‍රන්ථවල තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒකින සමහර බමුණෝ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා දැනගත්තම යවන් එක එක්කිනාව බලන්නකො ඒ කෙනාගේ ළඟ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ බලන්නකො ගිහිල්ලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් තමයි බුදු කෙනෙක් වෙන්නේ කියලා ඒ බමුණෝ ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්නේ මොකක් නිසාද? අර ඔවුන්ගේ දහම තුල ඔවුන්ට උගන්වනවා බුදු කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා. ඔය බුද්ධ කියන සංකල්පය ඒ කාලේ තිබිච්ච නිසා තමයි පින්වත්නි මිනිස්සු ඒ කාලේ ගොඩ දෙනෙක් බුදු යයි කියලා හිතාගෙන ලෝකයාට කිව්වේ. ඔය ශාස්ත්‍රවරම කිව්වේ තමන් බුදු කියලා. දැන් ගෞතම තාපසතුමා දන්නවා මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ. දුරදී එනකොටම ඇඳුනුවා මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ දිහා බලලා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් ගිහි ගෙදර වාසය කරොත් සක්විත රජ වෙනවා. පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයේ ලබනවා. එහෙනම් ඒ කාන්තේම මේ පැවිදි උතුමෙක් නිසා මේ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා ගෞතම තාපසතුමා හනිකට තමන්ගේ අතවැසි පිරිසට කතා කරලා වහාම හිමාලයට ගිහිල්ලා අලංකාර සුවඳවත් මල් අරගෙන ඉන්න කියලා 이르දි බලෙන් ඔවුන්ව යවලා 이르දියෙන් ඔවුන් මල් අරගෙන ආවම ඊටාම සුළු මොහොතක් තුළ භාග්‍යවතුන් වහන්සේට බුද්ධාසනයේ කොයි ශ්‍රාවකයා ලක්ෂයක් මහරහතන් වහන්සේලාට තවත් ආසනයි එවෙලීම සකස් කරා. සකස් කරලා උන්වහන්සේලාට පූජා කරා. දැන් ආසනවල භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි ගෞතම තාපසතුමා ප්‍රධාන පිරිසට ලොකු අනුග්‍රහයක් කරා. ඒ තමයි දින 7ක් එක දිගට නිරෝධ සමාපත්තියට සමවැදිලා අර පූජාව බාරගත්තී. නිරෝධ සමාපත්තියට සමවැදිලා මල් ආසනවල දින 7ක් එක දිගට වැඩ හිටියා. පින්වත්නි එදා භාග්‍යවතුන් වහන්සේ දින 7කින් නැගිටලා ධම්ම කතික වූ භික්ෂුන් වහන්සේට ආරාධනා කරනවා ධර්ම දේශනාවක් පවත්වන්න. ඒ දේශනාවේ කෙළවර ගෞතම තාපසතුමාගේ අතවැසි 500 දෙනාම උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. ගෞතම තාපසතුමා මගඵල ලැබුවේ නෑ. අර ධම්මකතික තෙරුන් වහන්සේගේ විචිත්‍ර දේශනාව පිළිබඳ ඇල්මෙන් කටයුතු කළා. උන්වහන්සේගේ දේශනාවට බලවත් ආශාවක් තමන්ගේ හිතේ ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ තෙරුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය කවුද? තාපසතුමනි මේ ශාසනය මගේ ධම්මකතික වූ තෙරුන් වහන්සේ. ගෞතම තාපසතුමා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි මේ දින 7 පුරාවටම මම කරගත්තු මේ මහා කුසල ධර්මයෙන් මටද අනාගතේ යම් දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි මේ විදියටම ධම්ම කතිකෝ භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. භාග්‍යවතුන් වහන්සේ අනාගතේ දිහා බලලා උන්වහන්සේ නියත විවරණ ලබලා දෙනවා මේන් කල්ප ලක්ෂයක් ගිය තැන මෙන්න මේ කියන්නා වූ ආනුභාවය ලබනවා කියලා.
පින්වත්නි, එතෙන් පටන් කල්ප ලක්ෂයක් පුරාවටම නොඑක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දඹදිව කිඹුල්වත් නුවර දෝන කියන එක්තරා ගමක මහා සාල කුලයක උපදිනවා. නම් තබනවා පුන්න කියලා. හැබැයි තමන්ගේ අම්මගේ නම මන්තානි බැමිණිය නිසා නම ලැබෙන්නේ මන්තානි පුත්ත පුන්න කියලා. පුන්න කුමාරයා පින්වතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ බෑණනුවන් කෙනෙක්. පුන්න කුමාරයාගේ මාමා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරපු දවසේ මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පුන්න කුමාරයව මහාන කරනවා. මහාන වෙච්ච පුන්න තෙරුන් වහන්සේ කල්පනා කරා මම මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්නේක සුදුසු නෑ. මම කවදාරි දවසක භාග්‍යවතුන් වහන්සේගේ ළඟට යන්නේ සියලු කෙලෙසුන් නැසලා අරහත් ඵලයටපත් වෙලා. දැඩි වෑයමකින් ගුණධර්ම පුරුදු පුහුණු කරමින් වීරිය වඩලා නොබෝ දිනකින් පින්වතුනි අරහත් ඵලය ලබනවා. පුන්න තෙරුන් වහන්සේගේ ළඟ තවත් අතවැසි භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් මහාන වුණා. ඒ 500 දිනාටම ධර්මයේ කියලා දීලා ඒ 500 දෙනත් අරහත් ඵලය ලබනවා. ඒ 500 දෙනා අරහත් ඵලය ලැබුවයින් පස්සේදී පුන්න තෙරුන් වහන්සේ කල්පනා කරා දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න සුදුසු කාලය. නමුත් දැන් මම යනකොට මට තනියෙන් යන්න බෑ. මේ පිරිසත් මට අරගෙන යන්න ඕනේ. හැබැයි මම මහා පිරිවරක් එක බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්නේක එච්චර උසස් බවක් නේ. හරියට මම නායකයා වෙලා තවත් පිරිසක් එක් කරගෙන යනවා වගේ. ඒ නිසා මම කලින් මේ පිරිසව භාගතුන් වහන්සේගේ ළඟට යවලා ඊට පස්සෙන් මම යනවා කියලා හිතලා අර අතවැසි මහරහතන් වහන්සේලාව භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න රජගහ නුවරට යවනවා. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ගියපු මේ පිරිස භාග්‍යවතුන් වහන්සේට වැඳලා එකත් පසක ඉඳගත්තම භාග්‍යවතුන් වහන්සේ අහනවා අර පිරිසගෙන් නුඹලගේ ගමේ කවුද අහනවා දසකථාලාභී අන් අයව දසකථාවේ සමාදන් කරවන භික්ෂුව කියලා. ඉතින් ඒ වෙලාවේ මොණරුන් 500 දෙනෙක් එකට එකතු වෙලා හඬක් නැගුවොත් එකම හඬක් පිට වෙන්නාසේ අර 500 දිනාම එකට එකතු වෙලා කියනවා ස්වාමීනි මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා. ආන්නෙදා භාග්‍යවතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ තුළ පවතින අසීමිත ගුණ කඳාබ්බයක් වන මේ දස කතා පිළිබඳ දේශනා කරමින් උන්වහන්සේගේ ගුණය දේශනා කරනවා. දැන් මේ ගුණවතෙකුගේ ගුණ කතාවක් කියුවේ. දස කතා කියන්නේ භික්ෂුවකගේ ජීවිතේ පුරුදු පුහුණු කරගත යුතු කරුණු 10ක්. අල්පේච්ඡ භාවය කොහොමද අල්පේච්ඡ වෙන්නේ? සන්තුට්ටි කතා කොහොමද සතුටු වෙන්නේ? භික්ෂුවක් කොයි විදියකටද සතුටු වෙන්නේ? ඊළඟට භික්ෂුවක් කොහොමද විවේකයෙන් ඉන්නේ කියලා පවිවේක කතා පුරුදු කරලා දෙනවා. භික්ෂුවක් කොහොමද මේ සංසාරයට ඇද නොවැටි බේරෙන්නේ? අසංසග්ග කතා. මෙන්න මේ වගේ පින්වතුනි කාරණාවල් 10ක් තියෙනවා. ඔය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ රත විනීත කියලා සූත්‍රයක් තියෙනවා. ආන්ගේ සූත්‍රේ ওই කාරණාවල් සාකච්ඡා කරනවා භාගතුන් වහන්සේ.
දැන් මෙන්න මේ දේශනාව කරාම පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව අහගෙන හිටියා එදා. උන්වහන්සේ මේ දේශනාව අහපු වෙලාවෙ ඉඳලා උන්වහන්සේට පුදුම සතුටක් හිතට දැනුණා. මේ පුන්න මහරහතන් වහන්සේගේ ගුණ කතාව අහලා. එතෙන් පටන් සාරිපුත්ත හාමුදුරුවෝ හැමදාම බලනවා කවද්ද පුන්න තෙරුන් වහන්සේ මේ රජගහ නුවරට වඩින්නේ, කවද්ද පුන්න තෙරුන් වහන්සේ මේ රජගහ නුවරට වඩින්නේ කියලා. භික්ෂුන් වහන්සේලාගෙන් හොය හොයා අහහ බල බල ඉන්නකොට පින්වත්නි දවසක් පුන්න තෙරුන් වහන්සේ වෙළුවනාරාමයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරලා උන්වහන්සේ එයින් නික්මලා අන්ද කියන වනයේට වැඩම කළා. ඒක දැකපු විහාරයේ හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ යම් දවසක මේ පුන්න තෙරුන් වහන්සේ පිළිබඳව හෙව්වද ආන්නේ තෙරුන් වහන්සේ දැන් වැඩම කරා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හිඳගෙන හිටපු සම්කඩේ අකුලලා ඒ මොහොතේම අන්ද වනයේට වැඩම කරා. මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැන සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩ ඉඳගෙන මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ආශිමතුනි, ඔබ වහන්සේ මේ ශාසනයේ මහණ වුණේ මොන අරමුණකටද? සීල විසුද්ධියටද? ඔබ වහන්සේ පැවිදි වුණේ සිල් රකින්නද? කියනවා නෑ. එහෙනම් ඔබ වහන්සේ මහණ වුණේ චිත්ත විසුද්ධියටද? ඒත් නෑ කියනවා. එහෙනම් ඔබ වහන්සේ මහණ වුණේ ditthi විසුද්ධියටද? ඒත් නෑ කියනවා. ඔය විදියට පින්වතුනි විසුද්ධි 7 මහනවා. අන්තිමට මහනවා එහෙනම් ඔබ වහන්සේ මහණ වුණේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටද? නෑ කියනවා. එතකොට අහනවා එහෙනම් මොකටද මහණ වුණේ? නිවන් දකින්න කියනවා. එතකොට මේ වෙලාවේ අහනවා ආයුෂ්මතුනි මේ සප්ත විසුද්ධියෙන් තොර මේ ශාසනයේ නිවනක් තියෙනවද කියලා. සප්ත විසුද්ධියෙන් තොර නිවනක් තියෙනවද කියලා කියන්නේ පින්වත්නි යම් කිසි කෙනෙක් යම් දවසක නිර්වාණය අවබෝධ කරගන්නවද ඒ නිවන් දකින්න හැම කෙනෙක්ම නිවන් දකින්න පාර තමයි ඔය සප්ත විසුද්ධිය කියලා කියන්නේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරටි විසුද්ධිය කියලා මෙන්න මේ වගේ විසුද්ධි 7ක් තියෙනවා. ඔන්න ඔය විසුද්ධි 7 වඩලා තමයි මේ ලෝකේ යමෙක් සෝවාන් වුණා නම් සෝවාන් වෙලා තියෙන්නේ. ওই විසුද්ධි 7 වඩලා තමයි මේ ලෝකේ යමෙක් සකදාගාමි වුණා නම් සකදාගාමි වෙලා තියෙන්නේ. අනාගාමි වුණත් එහෙමයි රහත් වුණත් එහෙමයි යමෙක් මගපල ලබනවා නම් ඒ මගපල ලබන හැම කෙනෙක්ම මගපල ලබලා තියෙන විසුද්ධි 7. පින්වත්නි සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ආයුෂ්මතුනි මේ විසුද්ධි 7න් එහා නිවනක් තියෙනවද? නමුත් කියනවා නෑ ස්වාමීනි මේ විසුද්ධි 7න් එහා නිවනක් නෑ. එහෙනම් ඔබ වහන්සේ නෑ නෑ කිව්වේ. ආන් ඒ වෙලාවේ පුන්න තෙරුන් වහන්සේ හරි අපූර්ව උපමාවක් කියනවා. ස්වාමීනි යම්කිසි උදාහරණයකින් මම මේ කාරණා පැහැදිලි කරන්නම්. කොසල් රජතුමා සාකේත නුවරට ඊටාම අත්‍යවශ්‍ය හදිස්සි කාරණාවකට යන්න සූදානම් වෙනවා. රාජකාරී වැඩකට යන්න හදනවා සාකේත නුවරට. කොසල් රජතුමාට යන්න රථ 7ක් පිළියෙල කරනවා. කොසල් රටේ ඉඳලා පළවෙනි රථයෙන් යනවා දෙවෙනි රථය ළඟට. දෙවෙනි රථයට ගිහිල්ලා දෙවෙනි රථයෙන් යනවා තුන්වෙනි රථය ළඟට. තුන්වෙනි රථයෙන් ගිහිල්ලා තුන්වෙනි රථයෙන් යනවා හතරවෙනි රථය ළඟට. හතරවෙනි රථයට නැගලා හතරවෙනි රථයෙන් යනවා පස්වෙනි රථය ළඟට. පස්වෙනි රථයට නැගලා
5 වෙනි රථයෙන් 6 වෙනි රථය ළඟට ගිහිල්ලා 6 වෙනි රථයට නැගලා 6 වෙනි රථයෙන් 7 වෙනි රථයට නැගලා 7 වෙනි රථයෙන් තමයි සාකේත නුවරට යන්නේ. සාකේත නුවරට ගියාම සාකේත නුවර ඉන්න මිනිස්සු අහනවා මහරජ ඔබ මේ රථයෙන්මද කොසල් රටේ ඉඳලා ආවේ? රයිතුමා මොකද කියන්නේ? නෑ. මම මේ රථෙන් නෙවෙයි ආවේ. මේ රථයෙන් මම ආවේ 6 වෙනි රථය ළඟ ඉඳලා. 6 වෙනි රථයෙන් ආවේ 5 වෙනි රථය ළඟ ඉඳලා. 5 වෙනි රථයෙන් ආවේ 4 වෙනි රථය ළඟ ඉඳලා හොම පළවෙනි රථය දක්වාම කියාගෙන යනවා. ආන් ඒ වගේ ස්වාමීනි උපමාවකින් කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් සීල විසුද්ධිය සම්පූර්ණ කරවනවා. ඒ කියන්නේ හරියට සිල් රකින්න කෙනාට පින්වතුනි සිල් රැක්ක පමණින් නිවන් ලැබෙන්නේ. සීල විසුද්ධියෙන් එයාට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ චිත්ත විසුද්ධිය දක්වා විතරයි. හරියට පළවෙනි රතෙන් දෙවෙනි රතේ ළඟට ගියා වගේ. චිත්ත විසුද්ධියෙන් එයාට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ දිට්ඨි විසුද්ධිය ළඟට විතරයි. මේ විසුද්ධිය හතයි තාම ගැඹුරුයි. ඒක පැයකින්වත් කියලා නිම කරන්න බෑ කෙටියෙන් පැහැදිලි කරා. ඊතරම් ගැඹුරු කාරණාවක් මේ සප්ත විසුද්ධිය කියන්නේ. මම ඊටාම කෙටියෙන් මේ පැහැදිලි කරේ මේ දේශනාව සම්පූර්ණ කරන්න ඕන නිසා ඔන්න ওই විදියට විසුද්ධි හත සම්පූර්ණ කරලා අන්තිමටම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙනවා. ඒ ඥාන දර්ශන විසුද්ධියෙන් පින්වතුනි තමයි කෙනෙක් නිවන් දකින්නේ. හරියට අර 7 වෙනි රතෙන් සාකේත නුවරට ගියා වගේ. ඔය රත විනිත සූත්‍රයේ උපමා සංසන්දනය කරලා හරි අපූර්වට පින්වතුනි ගලපලා තියෙනවා. නමුත් මට මේ දේශනාව තුළ කියා ගන්න ඕනකම තියෙන්නේ ඔන්න ඔය දේශනාව කරලා ඉවරුනාම සාරිපුත්ත හාමුදුරුවෝ දැන් මේ ගැඹුරු කාරණාවක් සරල උපමාවකින් පුන්න තෙරුන් වහන්සේ කියලා දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ආයුෂ්මතුනි සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඔබ වහන්සේව අමතන්නේ මොන නමින්ද? කියනවා ස්වාමීනි මගේ නම පුන්න. මගේ අම්මගේ නම මන්තානි බැමිණිය. ඒ නිසා මට මාව සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ මන්තානි පුත්ත පුන්න කියලා කියනවා. සාරිපුත්ත හාමුදුරුවෝ සාදු 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 මේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර ධම්සභා මණ්ඩපයේදී ගුණවයන මේ මහා ගුණවතුන් වහන්සේ මන්තානි පුත්ත පුණ්‍යයන් වහන්සේද කියලා දැන් උන සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා. බලන්න මේ සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණය. ඒ වෙලාවේ මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ දන්නේ මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියලා. මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ අහනවා ආයුෂ් ස්වාමීනි සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඔබ වහන්සේව අමතන්නේ මොන නමින්ද? සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ආයුෂ්මතුනි මගේ නම උපතිස්ස. සාරී බැමිණියගේ පුතා වෙච්ච නිසා මාව සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අමතන්නේ සාරිපුත්ත කියලා කියනවා. පින්වතුනි මේ වචනේ අහනකොට මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේට හිටිය තැනත් අමතක වුණා. හිතට ලොකු බියක් දැනුණා. ඒ බිය රහත් වෙච්ච නිසා මේ පෘථග්ජනයෙකුට ඇතිවෙන බිය නෙවෙයි ධර්මයේ තුලින් ඇතිවෙන බිය. හිතට බියක් ඇති වුණා. අනේ මේ ශාසනයෙහි මේ මහා ප්‍රඥාවන්තයින් අතරින් අගතැන්පත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉස්සරහද මම මේ බණ කිව්වේ. ස්වාමීනි කලින් මම දැනුවත් වෙලා හිටියානම් සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න තැනේ මම මේ බණ කියන්න කියලා මට කියාගන්න තිබිච්ච ටිකත් කියාගන්න බැරි වෙයි කියලා කියනවා. බලන්න පින්වතුනි මේ තමයි ආර්යයන් වහන්සේලාගේ ගුණ. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඇත්තටම මේ ශාසනයේ කවුද? මේ ශ්‍රාවක භූමියේ පරතරටම ගියපු යම් උත්තමෙක් ඉන්නවා නම් ඒ පරතරටම ගියපු ಗುಣ අධිකම උත්තමයන් වහන්සේ තමයි සාරිපුත්ත හාමුදුරුවෝ.
අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනි අභිභවනය කරන්න මේ ශාසනයේ කිසිම ශ්‍රාවකයෙක් නැහැ. ඊතරම් ගුණාධිකයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි භික්ෂුවක් සාරිපුත්ත හාමුදුරන්ට වඩා උසස් ගුණවතෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාව මිත්‍යා ප්‍රාර්ථනාවක් කියලා. ඒක වෙන්නේ නැති ප්‍රාර්ථනාවක්. බලන්න ඒ උත්තමයන් වහන්සේ පින්වතුනි මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේගේ ළඟ හැසිරුණේ කොහොමද? කිසිවක් නොදන්නේ කුසී. ආන්නේවට තමයි ආර්යෝ ගුණ කියලා කියන්නේ. ඒවට තමයි පින්වතුනි මේ සංඝරත්නයේ ගුණ කියන්නේ. අපේ පින්වතුන් යම් තෙරුන් වහන්සේ නමක් මුණ ගැහිච්ච වෙලාවක වඳිනකොට වඳින්න මෙන්න මෙවැනි උසස් ගුණයන්ගෙන් සම්පූර්ණ වෙච්ච ආර්ය සංඝරත්නයට මාගේ මේ වන්දනාව වේවා. යමක් පූජා කරනකොට අපේ පින්වතුන් පූජා කරන්න මෙන්න මෙවැනි උත්තම ගුණයන්ගෙන් සම්පූර්ණ වෙච්ච ආර්ය වූ සංඝරත්නයට මේ පූජාව පූජා වේවා කියලා අපේ පින්වතුන් පූජා කරන්න. අපේ පින්වතුන්ට කරන පින්කමේ කිසිම අඩුපාඩුවක් නැහැ. සසර පුරාවටම මහා ලාභයක් ලබන්න ඒ පූජාව ඒ පින උපකාර වෙනවා. එහෙමනම් අපේ පින්වතුන් මෙන්න මේ විදියට සංඝ ගුණ ආවර්ජනය කරගෙන නිරන්තරයෙන්ම මේ සංඝ රත්නයේ සරණ යන්න මේ උතුම් වූ සද්ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ චාලට් අමරතුංග මෑණියන්ගේ 2021 දෙසැම්බර් 8 වන දිනට යෙදෙන 81 වන උපන්දිනයේ නිමිති කරගෙන දුවදරුවන් ඥාති පිරිස විසින් අද මේ පින්කම සිදු කරන්නේ මෑණියන්ට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරමින්. ඉතින් මේ මෞතුමියට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් සැලසේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා. මේ මෞතුමියගේ මෙලොව ජීවිතයේ සුවපත් වේවා. සසරට උපකාර කරගන්න පුළුවන් මහ පින්කම් නිරන්තරයෙන්ම සිද්ධ කරගන්නට මේ මෑණියන්ට මේ උතුම් වූ ධර්මානුශාසනයෙන් ලබන සීල කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. ඒ වගේම චාලට් අමරතුංග මෑණියන්ගේ ඒ නැසී ගිය ආතර දයාසිරි වහලතන්ත්‍රි පියාණන්ගේ ආදරණීය භාර්යාව මෙන්ම ඉනෝකා වහලතන්ත්‍රි, ඒ වගේම ලකී වහලතන්ත්‍රි, චම්පි වහලතන්ත්‍රි, නියෝකා වාහලතන්ත්‍රි, ලංකා වාහලතන්ත්‍රි, මංජු වාහලතන්ත්‍රි කියන මේ දුවා දරුවන් 6 දෙනෙක් මේ ලෝකෙට දායාද කරමින් ජාතියට ආගමට ණය නොවි බෞද්ධ බුදුදහමෙන් පෝෂණය වෙච්ච ධර්මානුකූලව ජීවිතය ගත කරන දුවා දරුවන් පිරිසක් මේ ලෝකෙට දායාද කරපු උදාර මෑණියන් කෙනෙක්. ඉතින් ඒ හැම දිනාටම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම මේ උතුම් වූ පින්කම තුළින් ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් චාලට් අමරතුංග මෑණියන්ගේ පාලයන්ගොඩ පදිංචිව සිට නැසී ගිය ආතර දයාසිරි වාහලතන්ත්‍රි ස්වාමි පුතුණුවන්ටත් නිර්වාණ අවබෝධයම පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම චාලට් අමරතුංග මෑණියන්ගේ මියගිය මාටින් අමරතුංග පියාණන්ට, රොසලින් අමරතුංග මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ආතර දයාසිරි වාහලතන්ත්‍රි ස්වාමියාගේ නමින් මියගිය පිලෙක් වාහලතන්ත්‍රි පියාණන්ටත්, ඇසලින් වාහලතන්ත්‍රි මෑණියන්ටත් පින් දෙනවා. රූපරත්න පුතුණුවන්ගේ මියගිය කොරනේලිස් පල්ලි ආරච්චි, ඒ වගේම නැසී ගිය ඩිස්ලි පල්ලි ආරච්චි මෑණියන්ටත්, රවිඳු ධනංජය පුතුණුවන්ටත් පින් දෙනවා. ඒ වගේම පුෂ්පා දිනේගේ මියගේ ප්‍රේමදාස පියාණන්ටත්, දයාවති මෑණියන්ටත් පින් දෙනවා. අජිත් ගොරක්කොඩ පුතුණුවන්ගේ මියගිය සැන්ඩින් ගොරක්කොඩ පියාණන්ට, ජයවති කොරක්කොඩ මෑණියන්ටත් පින් දෙනවා. ලංකා දිනේගේ මියගිය ධර්මසිරි ගුණසේකර පියාණන්ටත්, සමන්ති දිනේගේ මියගිය ශ්‍රද්ධා ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු පියාණන්ටත්, කරුණාවතීද සිල්වා මෑණියන්ටත් ඇතුළු
පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටම මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන ලකී පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම සද්ධර්ම දේශනාව තුළින් රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් මේ වෙලාවේ විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් විශේෂයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය වන අවුරුදු 5000කට පසු සිදුවන ඒ ප්‍රාතිහාරයන් දැක බලාගෙනම සසර දුක කෙලවර කොට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමිතාවක්ම වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එහෙමනම් රැස් කරගත්තු සීල පින ඔබ අප හැම දිනාටමත් හේතු වාසනා වේවා. අවසානයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් වූ පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං